වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ එළි දැක්වෙයි. කොරෝනා පැතිරීම අඩු වුවහොත් සති 2කින් පවතින සීමා තවදුරටත් ලිහිල් කෙරේ. ළඟම බස් රථ 5500ක් හෙට සිට ධාවනයට. දිස්ත්‍රික්ක 5ක රජයේ සහල් මෝල් 5ක් ආරම්භ කිරීමට පියවර. කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අයත් සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින්. දේශීය කිරි කර්මාන්තය නැංවීමට නවසීලන්තයේ සමග හවුල්කාරීත්වයක්. ගුවන් සමාගම් 7ක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින්. රණවිරු සේවාධිකාරියෙන් රණවිරුවන්ගේ දරුවන්ට පහසුකම් රැසක්. චීනයත් දැඩි විදුලි අර්බුදයක. ඉන්දියාවේ පෙට්‍රල් හා ඩීසල් මිල යලි ඉහළට. ඕවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකා පිළ නෝර්වේ බලා යයි. මාසයකට වැඩි කාලයකට පසු නිරෝධායන ඇඳිරි නීතිය අවසන් කරමින් හෙට සිට රට යලි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නියමිතය. හෙට අලුයම 4ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරේ. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා හැර පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්ය. රාජ්‍ය සේවයද හෙට සිට යලි සක්‍රිය කිරීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙනු ඇත. රට විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිසිදු ආකාරයේ ජනතාව ඒකාරාශී වීම සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. මේ සීමාවන් පනවද්දී පළවෙනි සති 2 සඳහා වූ කාල සීමාවටත් සති 2කට පස්සේ යන කාල සීමාවටත් වෙනස් වෙනවන් වශයෙන් එම රෙගුලාසි නැත්නම් මොන ආකාරයකට රට පවත්වාගෙන යන්නේ කියන පිටපතව උපදේශන මාලාවේදී සඳහන් කරලා තිබෙනවා. තවදුරටත් පිළිපැදිය යුතු දේවල් උපදේශක මාලාවේ සඳහන් වෙනවා. රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් අද ප්‍රකාශයට පත් කෙරුණේ. ඒ යටතේ පළාත් අතර මගී ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවේ. කෙසේ වුවත් පළාත තුළ මගී ප්‍රවාහනයට අවසර ලැබේ. ආසන ගණනට පමණක් මගින් රැගෙන යා හැක. මංගල උත්සව ලියාපදිංචි කිරීමට පමණක් සීමා වේ. එම අවස්ථාවට සහභාගී විය හැකියද 5 දෙනෙකුට පමණි. සාද ප්‍රිය සංഭാෂණ ජනහමුවීම් සහ සංගීත සංදර්ශනය සඳහා අවසර නොලැබේ. අවන්හල් සඳහාද අවසර නොමැත. අවමංගල්‍ය අවස්ථාවකට වරකට සහභාගී විය හැකි 10 දෙනෙකුට පමණි. කායවර්ධන මධ්‍යස්ථාන සඳහා අවසර ලැබේ. එහෙත් එකවර සහභාගී විය හැකි 5 දෙනෙකුට පමණි. කොරෝනා පැතිරීම අඩු වුවහොත් මෙම සීමාවන් සති 2කට පසු තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් අවසර නොලැබේ. ආයතනයට පැමිණෙන සේවකයන් ගණනද සීමා කිරීම වැදගත් වේ. එහෙත් අත්‍යවශ්‍ය සේවා හා කර්මාන්තවලට එය අදාළ නොවේ. ගෙන්වාගත හැකි සේවකයන් ගණන ආයතන ප්‍රධානියා තීරණය කළ යුතුය. හෙට සිට ලබන 31 වෙනිදා දක්වා අධීර 2ක් යටතේ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය මෙහිදී සඳහන් කර ඇත. ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව විභාග පැවැත්විය හැක. එහෙත් උපකාරක පන්ති සඳහා අවසර නොලැබේ. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් සඳහා අවසර නොමැත. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ කළ හැකිය. පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටී. සිසුන් 200ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කෙරේ. දිවාසුරකුම් මධ්‍යස්ථානද විවෘතය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හෙට සිට ළඟම බස් රථ 5500ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
රියදුරු කොන්දොස්තර හා කාර්මිකාංශයේ සියලු දෙනාගේ නිවාඩු අවලංගු කරමින් ඔවුන් රාජකාරිය සඳහා කැඳවීමට තීරණය කර ඇත. අන්තර් පළාත් බස් රථ ධාවනය පිළිබඳව මෙතෙක් තීරණයක් නොමැත. ඒ සඳහා වෙන් කර ඇති බස් රථද පළාත් ධාවනය සඳහා කෙරේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති දුර පළාත්වල සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංගම සූදානම්ය. ඒ සඳහා ප්‍රධාන කාර්යාලයෙන් හෝ ඩිපෝ මට්ටමින් ඉල්ලීමක් කළ යුතුය. වේමිල පාලනය කිරීමට හා සහල් මිල පාලනයට පළ කළ ගැසට් හේතුවෙන් වාසියත් වූයේ අතරමැදියන්ට බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. සහල් හෝ වේමිල පාලනයට ගැසට් අවශ්‍ය නොවේ. ගොවින් දුක්විඳ වගා කර ලබා ගන්නා අස්වැන්න ඉහළ මිලකට අලෙවි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. සහල් මිල ඉහළ යාම පාලනයට දිස්ත්‍රික්ක 5ක රජයේ සහල් මෝල් 5ක් ආරම්භ කිරීමට රජය තීරණය කළ බව ඒ මහතා කියා සිටී. ඒ හරහා ගොවින්ගේ වේමිලදී ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කෙරේ. ප්‍රශ්න මතු වූ කාබනික පොහොර චීනයෙන් ආනයනය කිරීම නතර කළ බවද ඔහු කීවේය. ශුද්‍රජීවීන් සහිත පොහොර ගෙන්වන්නේ නම් ඊට විරුද්ධ බව ඔහු කියා සිටී. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සියලු පළාත් සභාවලට තරඟ කරන බව අමරවීර මහතා කීවේය. ඒ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් පක්ෂය ශක්තිමත් කර තිබේ. ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවද ඔහු කියා සිටී. කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අදාළ සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ගොවියාතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දෙයි. බොහෝ ආයතන විවිධ මාතෘකා ඔස්සේ කෘෂිකර්මයට අදාළව පර්යේෂණ සිදු කළත් එහි ප්‍රතිඵල නියමාකාරයෙන් ගොවියා වෙත නොලැබෙන බව ඇමතිවරයා පෙන්වා දෙයි. එම නිසා ප්‍රායෝගිකව ඊට අදාළ කටයුතු සිදු නොවේ. එළවලු බීජ 80% පමණ ආනයනය කෙරේ. කැරට්, බීට්, ලීක්ස් වැනි බෝගවල බීජ පවා මෙරට නිපදවිය නොහැකිය. සියලු පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් සිදුවිය යුතුයයිද ඇමතිවරයා කියා සිටී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීය කිරිකර්මාන්තයේ නැංවීමට නවසිලන්තයේ සමග හවුල්කාරීත්වය අකණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. නවසිලන්තයේ කාලාන්තරයක සිට ශ්‍රී ලංකාව සමග කිරි නිෂ්පාදන හා කෘෂිකාර්මිකාංශ සමග එකතුව ක්‍රියා කර ඇත. ඉදිරියේදී ඒ ආශ්‍රිතව මෙන්ම මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදීද නවසිලන්තයේ සහාය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි. මෙරට නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා විදේශ අමාත්‍යාංශයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේ මෙම කරුණු පිළිබඳව සාකච්ඡා විය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාර යන අංශවලින් නවසිලන්තයේ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අපේක්ෂාවයි. මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා ගුවන් සේවා ආරම්භ කිරීමට ගුවන් සමාගම් 7ක් සූදානමින් සිටින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රුසියාවේ ඒරෝෆ්ලෝට් ගුවන් සමාගම ලබන නොවැම්බර් 4 වෙනිදා සිට කොළඹට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව තවත් රුසියානු ගුවන් සමාගමක් වන ඇසූර් එයාස් සමාගමද මෙරටට ලබන 11 වෙනිදා සිට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබේ. ඉතාලියේ නියෝස් ගුවන් සමාගමත් ප්‍රංශයේ එයා ෆ්‍රාන්ස් සමාගමත් නොවැම්බර් 1 වෙනිදා සිට කටුනායකට නව ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. බංග්ලාදේශයේ US බංග්ලා එයාලයින් සමාගම නොවැම්බර් 1 වෙනිදා සිටත් ඊශ්‍රායලයේ ආකියා සහ ස්විට්සර්ලන්තයේ ස්විස්යා ගුවන් සමාගමත් මෙරට සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවේ. ඉදිරියේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ඇත. මේ වන විට කටුනායක ගුවන් තොටුපළට ගුවන් සමාගම් 16ක් මෙහෙයුම් කටයුතු සිදු කරයි. එමෙන්ම කටුනායකට බාණ්ඩ මෙහෙයුම් සිදු කරන ගුවන් සමාගම් සංඛ්‍යාව 8කි. එමෙන්ම තවත් ගුවන් සමාගම් 4ක් විශේෂ ගුවන් ගමන් සිදු කරනු ලැබේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළද තවත් ගුවන් සේවා ආයතන 4ක් ගුවන් ගමන් ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක සංවර්ධනාධිකාරිය මේ වන විට යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබේ. ශීත කාලයේදී මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීම අරමුණයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට රණවිරු සේවා අධිකාරිය සඳහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇත. එහිදී 6 සිට 11 වසර දක්වා ඉගෙනම ලබන දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගය හදාරනතුරු මාසකට රුපියල් 500 බැගින් ශිෂ්‍යත්ව 1526ක් ලබා දී තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රණවිරු දරුවන් 17000කට ශිෂ්‍යාධාර ලබා දී ඇත. අපොස සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ හදාරන දරුවන් වෙනුවෙන් උපරිමය වසර 2කට යටත්ව මාසකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යාධාර ලබා දීම සිදු කෙරේ. මේ වසරේදී ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 410කි. අපොස සාමාන්‍ය පෙළ අසමත් දරුවන් වෘත්ති අධ්‍යාපනයට යොමු වන්නේ නම් ඔවුන්ට රුපියල් 50000ක උපරිමයකට යටත්ව පාඨමාලා ආධාර ලබා දෙනු ඇත. කුසලතා ප්‍රවර්ධන ණය වශයෙන් දේශීය විදේශීය පාඨමාලා හදාරන දරුවන් වෙනුවෙන් රුපියල් 5 ලක්ෂයක උපරිමයකට යටත්ව අධ්‍යාපන ණය ලබා දීම සිදු කෙරේ. විවෘත ආර්ථිකයක් ඇති රටක සහල් සඳහා පාලන මිලක් නියම කළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. වෙළඳුන් අතර තරඟකාරීත්වයක් මත වෙළඳපොලේ සහල්වල මිල තීරණය කෙරේ. දැන් පවතින ක්‍රමය යටතේ පාරිභෝගිකයාට තමන් කැමති සහල් ව්‍යාපාරිකයෙක්ගෙන් අදාළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව ලැබී ඇත. පාලන මිලක් නොමැති විට වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගත නොහැක. එහෙත් ප්‍රමිතියෙන් තොර සහල් අලෙවි කළහොත් නීතිය ක්‍රියාත්මක කෙරේ. කාර්මික අධ්‍යාපනය පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ රට පුරා ඇති කාර්මික විද්‍යාල 39කට සිසුන් බඳවා ගැනීමට එම ආයතනය සූදානම් වෙයි. අපොස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට අදහස් නොකරන සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. එමෙන්ම උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට නොයන සිසුන්ටද මෙහි පාඨමාලා පවතී. ප්‍රායෝගික පුහුණුව සමග සිදු කෙරෙන මෙම අධ්‍යයනයෙන් පසු ඕනෑම වැඩිවැටුපක් සඳහා වූ රැකියාවකට යොමු විය හැකිය. විදේශයන්හි බොහෝ රැකියා අවස්ථා පවතී. උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති කාර්මික විද්‍යාලවලටද සිසුන් ඇතුළත් කරගන්නා බව කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එල්.සී. ජගත් මහතා පවසයි. කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන කාර්මික විද්‍යාල 39ටම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළට දක්වා අධ්‍යාපනයට නොයන කණ්ඩායම් හෝ උසස් පෙළ අධ්‍යාපනයට යහුවත් කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල පාඨමාලා හදාරන්න කැමති අයට ඉදිරියේදී බඳවා ගැනීම සඳහා අපි දැනටමත් සැලසුම් සකස් කරලා තියෙනවා. විවිධ පාඨමාලා 26ක් යටතේ දැනටමත් අපි විද්‍යාලවලට දැනුම් දීලා තියෙනවා. ඒවැය තියෙන වැඩහල් වල ඉඩ ප්‍රමාණයන් අනුව පසුගිය වර්ෂයේ ඉන්න ළමයින්ට එක්ක සමගාමීව පන්ති සහ ඒවායේ ඉන්න අඩු ළමයින්ට හරියන්න වැඩිපුර ඒ පන්ති වලට නැවත යෙදිය හැකි ප්‍රමාණයක් දාලා නැවත එම පන්තිත් අලුත් පාඨමාලා වලට සමගාමී පාඨමාලා වලට ළමයි බඳවා ගැනීම සඳහා දැනටමත් විධිවිධාන සැලසුම් කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඒ කාර්මික විද්‍යාලය හා තාක්ෂණ විද්‍යාල වලින් ඒ ළමයින්ට ඒ ප්‍රදේශ අනුව ඒ විද්‍යාලයෙන් මොන පාඨමාලා වලට ඇතුළත් විය හැක්කේ කියන එක අපි නුදුරේදීම දැන්වීම මගින් පළ කරන්න සැලසුම් කරලා තියෙනවා. විද්‍යාලවල තියෙන ඊට පහසුකම් මත ඒ විදුහල්පතිවරුන් මා වෙත දැන්වුවාම ඉකුත් වසරේදී මෙරට දුම්පානය කරන පිරිස සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරන බව දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. ජනතාව බුද්ධිමත් ලෙස දැන් දුම්වැටි භාවිතය බැහැර කර ඇත. රටක දුම්වැටි භාවිතය අඩු කිරීමට ඇති හොඳම උපක්‍රමය ඒ සඳහා බදු වැඩි කිරීම බව ඒ මහතා පෙන්වා දෙයි. මෙතෙක් කලක් දුම්වැටි සඳහා අය කළ බද්දෙන් වැඩි ආදායමක් ලබා ගත්තේ රජය නොව දුම්කල සමාගම්ය. මේ නිසා දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව ඒ මහතා කියයි.
මේ දුම්කොළ කර්මාන්තය දුම් වැටි පාලනය කිරීම සඳහා ගත හැකි තාම වටිනම වැදගත් පියවරක් තමයි දුම් වැටියට අය කරන බදු ප්‍රමාණය වැඩි කිරීම. ලංකාවේ මේ වන විටත් දුම් වැටි වලට අය කරන බදු ප්‍රමාණය කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි මේ දුම්කොළ හා මධ්‍යස්ථ ජාතික අධිකාරිය ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා මෙවැනි ස්ථිර බදු ප්‍රතිපත්තියක් ටැක්සේෂන් ෆෝමියුලා එකක් සකස් කරලා දුන්නේ. එතකොට මින් ඉදිරියට මේ රටේ දුම් වැටියක මිල නියම වෙනවා. ඒ නියම වීමත් සමග ඒක ඉතාම වාසිසහගත වෙනවා රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා. තොටලඟ එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අනදින නිලධාරී ලොතිතන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සිද්ධියට ලොතිතන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු පොලිසියට බාර දෙන බවත් පොලිසිය යුද හමුදාවෙන් ඉල්ලීමක් කර තිබිණි. මීට පෙර මෙම ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු හමුදා සෙබළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාල ලබන සඳුදා සිට විවෘත කෙරේ. එහෙත් එක්දින සේවාව තවදුරටත් අත්හිටුවා ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැඳුනුම්පත් අංශය හරහා අයදුම්පත් බාර ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. හැඳුනුම්පත් සකස් කර අයදුම්කරුගේ පෞද්ගලික ලිපිනයට තැපෑලෙන් යොමු කෙරේ. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. වැඩිහිටියන්ගේ අභිමානය වෙනුවෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මෙවරත් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කපිල ජී ලැනරෝල් මහතා පවසයි. ගුවන් විදුලිය රූපවාහිනිය මෙන්ම අන්තර්ජාලයේදී යොදා ගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. පවතින වසංගත තත්ත්වයත් එක්කලා වැඩිහිටියන් අනික් සමාජිකයන් වගේම උදකලා වීමට ලක් වෙලා තියෙනවා. ඒ අයට යන්න එන්න තියෙන අපහසුතාවය, එකිනෙකා හමු වෙන්න තියෙන අපහසුතාවයත් එක්කලා එතනදී දරුවන්ට තරුණ පරම්පරාවට වඩා මේ තත්ත්වයේ දරුණුවට වැඩිහිටියන් දැන්ලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණය පිළිබඳව තියෙන අනවබෝධය හෝ ඒකට දක්වන අකමැත්ත නිසා. ඉතින් මේ වාර වැඩිහිටි දිනේ තේමාව වෙලා තියෙන්නේ සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ කියන එක තමයි ලෝකේම තේමාව. ඉතින් මේ තේමාව ඔස්සේ යනකොට අපිටත් අවශ්‍යතාවයක් තියෙනවා මේ වැඩිහිටියෝ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ හරි උදකලා බවින් මුදෝලා මේ අනික් අය වගේම සමාජයට සක්‍රීයව දායක වෙන එහෙම සමාජයට සක්‍රීයව සම්බන්ධ වෙන කොටසක් බවට ආපහු එකතු කරගන්න අර කලින් තිබුණු තත්ත්වයේ විදිහට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වලව වම්මිවුර මහවැලි සංවර්ධන කලාපයේ වල්ලලි හානි සහ උවදුරු වැඩිවෙමින් පවතින බව ගම්වාසීහු පවසති. අලි රංචු පිටින් පැමිණ වගා විනාශ කරති. ජනාවාස අතර ඇති කැලැබීම් නිසා අලියතුන් පළවා හැරීමද දුෂ්කරය. මහවැලි සංවර්ධන කලාපයේ මෙම කුඩා කැලැබීම් සංවර්ධන කටයුතු වලට යොදාගත හැකි බව ජනතාව පෙන්වා දෙති. එසේ වුවහොත් අලින්ගෙන් සිදුවන පීඩාද අඩුවනු ඇතැයි ඔවුහු පවසති. විදෙස් පුවත්. ඉක්වදෝරයේ බන්ධනාගාරයක ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් මියගිය සංඛ්‍යාව 116 ඉක්මවා ඇතැයි වාර්තා වේ. එය රටේ මෙතෙක් සිදු වූ දරුණතම බන්ධනාගාර ගැටුම් වලින් එකකි. මෙක්සිකානු මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඉක්වදෝර කල්ලි කිහිපයක් අතර ගැටුම හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 400ක් පමණ සම්බන්ධ විය. දරුණතම මද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මෙම බන්ධනාගාරයේ රඳවා සිටිති. බංග්ලාදේශයේ පද්ම නදිය ආශ්‍රිතව බෝට්ටුවක් පෙරලීමෙන් ළමයි 30 දෙනෙක් ඇතුළුව 90 දෙනෙක් මේ යති. එය පෙරලෙන අවස්ථාවේ මගින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එහි ගමන් කර ඇත.
ඒ අතරම ඉන්දියාවේ මිගාලියා ප්‍රදේශයේ බස් රථයක් ජලාශයකට පෙරලීමෙන් පුද්ගලයෝ 5 දෙනෙක් මිය ගියහ. තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. එය අද අලුයම සිදුව ඇත. චීනය දැඩි විදුලි හිඟයකට මුහුණ දෙයි. මේ නිසා නිවාස සහ ව්‍යාපාර මිලියන ගණනකට විදුලිය විසන්ධ වී ඇත. සාමාන්‍යයෙන් එරට විදුලිය විසන්ධ වීමක් නොවන නමුත් මේ වසරේදී එරටට බලපෑ කුණාටු හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත. ශීත කාලය නගාවෙත්ම එරට ඊසාන දිග කාර්මික කේන්ද්‍රස්ථානවලට මෙම ගැටලුව දැඩිව බලපානු ඇත. ඉන්දියාවේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යයි. ඒ අනුව දිල්ලියේ පෙට්‍රල් ලීටරයක මිල ඉන්දිය රුපියල් 102කට ආසන්න වෙයි. මුම්බායිහි එය ඉන්දිය රුපියල් 108කට ආසන්නය. දිල්ලියේ ඩීසල් ලීටරයක මිල ඉන්දිය රුපියල් 89.87කි. මුම්බායිහි එමාගිය ඉන්දිය රුපියල් 97.52කි. ප්‍රාදේශීය බදු මත පදනම්ව මිල ගණන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි. සති 3කදී පෙට්‍රල් මිල සංශෝධනය කෙරෙනු දෙවන අවස්ථාව මෙයයි. එමෙන්ම ඩීසල් සඳහා 5 වන මිල සංශෝධනය වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම මෙහෙයුම් සිදු කිරීම සහ පැවරීමට අදාළ වෙන ගිවිසුමට අද අත්සන් තැබෙන. ඉන්දියාවේ අදානි සමාගම ජෝන් කීල් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සඳහා ගිවිසුමකට එක්වුණි. ව්‍යාපෘති ආයෝජනය ඩොලර් මිලියන 700කි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා මල්ලෝපුර කණ්ඩායම ලෝකශූරතා මල්ලෝපුර තරඟාවලියට සහභාගී වීමට අදාළියම නෝර්වේ බලා පිටත්ව ගියහ. තරඟාවලිය ලබන මාස 2 වෙනිදා සිට 10 වෙනිදා තෙක් ඔස්ලෝ අගනුවරදී පැවැත්වේ. තරඟාවලියට ක්‍රීඩකයෝ 90 දෙනෙක් සහ ක්‍රීඩිකාවක් සහභාගී වෙති. පුහුණුකරු ලෙස සජිත් ප්‍රනාන්දු ක්‍රියා කරනු ඇත. ඉදිරි පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ලැබීමට පාකිස්තානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් වෙයි. මේට අමතරව එක්දින ලෝක කුසලානයට මෙන්ම ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය සඳහා බංග්ලාදේශය හා පාකිස්තානය තනි තනිව ලන්සු ඉදිරිපත් කර තිබේ. වසර 2024 සිට 2031 දක්වා ශූරයන්ගේ කුසලාන තරඟාවලි දෙකක්, එක්දින ලෝක කුසලාන තරඟාවලි දෙකක්, 2020 ලෝක කුසලාන තරඟාවලි 4ක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වෙයි. මේ අතර එළඹෙන ඕවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිල විකාශන අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලැබී තිබේ. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 26 දෙනාට දිරිදීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ. ඒ අනුව සෑම ක්‍රීඩකයෙකුටම රුපියල් ලක්ෂය බැගින් පිරිනැමේ. ඉදිරි තරඟ සංචාර අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයේ සහ අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් එම සංචිතය දැන් පුහුණුවීම් සිදු කරයි. එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 10 වන තරඟය ලකුණු සමවීම නිසා ජය පරාජයකින් තොරව අවසන් වෙයි. මුලින් පන්දුවට පහර දුන් ලලිත්පූර් පේට්‍රියට් කණ්ඩායම ඕවර් 20 අවසානයේ කඩලු 7කට ලකුණු 177ක් රැස් කරගත්තේය. එම පිළ වෙනුවෙන් සඳුන් වීරක්කොඩි ලකුණු 58ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 20ක්ද රැස් කළහ. වීරක්කොඩිගේ ලකුණු සංඛ්‍යාවට 6 පහර 5ක් සහ 4 පහර 2ක් ඇතුළත් විය. ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ග්ලැඩියේටර්ස් කණ්ඩායමද ඕවර 20 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 177ක් රැස් කළේය. උපුල් තරංග නොදවී ලකුණු 67යි. ඊට 6 පහර 3ක් සහ 4 පහර 6ක් ඇතුළත් විය. ඔහු තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ලංකා දීවර වරාය නීතිගත සංස්ථාව සතු දීවර වරාය 22ක් තුළ පෞද්ගලික ආයෝජකයන්ට සිය ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ සඳහා අයදුම්පත් වූ 600කට ආසන්න පිරිසක් අතරින් 9 දෙනෙකුට අවස්ථාව උදා වී ඇත. ඔවුන්ට ආයෝජන අභිලාෂ පත්‍ර ප්‍රදානය කිරීම අද පෙරවරුවේ සිදු කෙරිණ. බෝට්ටු කර්මාන්ත ශාලාවක්
ටින්මාලු කර්මාන්ත ශාලාවක් ශීතාගාර ඉදිකිරීම ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් මෙහිදී සිදු කිරීමට නියමිතය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සුදුසීනි ආනයනය සඳහා අද සිට අවසර ලැබේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සීනි හිඟයක් ඇති නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව දිවයිනට ගිනිකුණ දෙසින් වෙන පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් හෙට සහ අනිදා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ එළි දැක්වෙයි. කොරෝනා පැතිරීම අඩු වුවහොත් සති 2කින් පවතින සීමා තවදුරටත් ලිහිල් කෙරේ. ළංගම බස් රථ 5500ක් හෙට සිට ධාවනයට. දිස්ත්‍රික්ක 5ක රජයේ සහල් මෝල් 5ක් ආරම්භ කිරීමට පියවර. කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අයත් සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින්. දේශීය කිරි කර්මාන්තයේ නැංවීමට නවසීලන්තයේ සමග හවුල්කාරීත්වයක්. ගුවන් සමාගම් 7ක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින්. රණවිරු සේවාධිකාරියෙන් රණවිරුවන්ගේ දරුවන්ට පහසුකම් රැසක්. චීනයත් දැඩි විදුලි අර්බුදයක. ඉන්දියාවේ පෙට්‍රල් හා ඩීසල් මිල යලි ඉහළට. ඕර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. ලෝක ශූරතා මල්ලෝපර තරගාවලියට ශ්‍රී ලංකා පිළ නෝවේ බලා පිටත් වෙයයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.